හොඳයි දරුවෝ අපි දැන් බලමු. පුතේ අපි සාකච්ඡා කරමින් හිටියේ කම්කරු නීතියේ 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීමේ පනත පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. දැන් එතකොට පුතාලා දන්නෝ මේ පනත පනවන්න අරමුණ මොකක්ද කියන කාරණය දන්නෝ. මේ පනත පනවන්න අරමුණ මොකක්ද කියන කාරණය දන්න. මේ පනත පැනවීමට අරමුණ උනේ සේවාව හමාර කරන සේවකයෙකුට කෙටි කලක් ඇතුළත යම් ආර්ථික ශක්තියක් ලබා දීම තමයි මේ පනතේ මූලික අරමුණ. දැන් ඔයගොල්ලෝ දන්නවා 1983 අංක 12 දරන පනත කොටස් දෙකකින් සමන්විත වෙනවා. මේ කොටස් දෙකෙන් පළවෙනි කොටසෙන් පාලනය වෙන්නේ වතු ආශ්‍රිත සේවයේ නැත්නම් වැවිලි කර්මාන්ත ආශ්‍රිතව සේවයේ නියුක්ත ශ්‍රමිකයන්ට පාරිතෝෂිතය ගෙවීම සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන. දෙවන කොටසෙන් දක්වලා තියෙන්නේ අනිකුත් සේවකයන්ට පාරිතෝෂිත ගෙවීම පිළිබඳ නෛතික ප්‍රතිපාදන. ඒකේ අපි මේ වෙනකොට පනතේ පළවන කොටසේ යටතේ ආවරණය වීම පිළිබඳව අපි සාකච්ඡා කරා සටහනක් සඳහන් කරගත්තා. දැන් අපි දෙවන කොටස යටතේ පොඩි සටහනක් දාගමු. එනම් පුතේ ඒ යටතේ ලියා ගන්න දෙවන කොටස අදාළ වන අය සම්බන්ධයෙන් කියලා දාන්නකෝ. දෙවන කොටස අදාළ වන අය සම්බන්ධයෙන්. ඔව්. ඒ යටතේ අපි ලියා ගමු මෙහෙම පුතේ. මෙම පනතේ දෙවන කොටසින් අනිකුත් සේවකයන්ගේ පාරිතෝෂිත ගෙවීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වනු ලබයි. right. දැන් එතකොට අපි දරුවෝ 1983 අංක 12 දරන පාරිතෝෂිත ගෙවීම පනත යටතේ අපි සාකච්ඡා කරා මේ පනත පනවන්න අරමුණ. ඒ වගේම මේ පනත කොටස් දෙකක් යටතේ සාකච්ඡා වෙනවා. පළවෙනි කොටසින් වතු ආශ්‍රිත සේවකයන්ගේ පාරිතෝෂිත ගෙවීමත් දෙවන කොටසින් අනිකුත් සේවකයන්ගේ පාරිතෝෂිත ගෙවීමත් සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වනු ලබනවා. දැන් ඊට පස්සේ දරුවෝ තරු ලකුණක් දාලා ලියා ගන්න ආවරණය කියලා. ආවරණය කියලා ලියා ගන්න. තරු ලකුණක් දාලා ලියා ගන්න ආවරණය. පුතේ 1983 පාරිතෝෂිත පනත යටතේ ආවරණය ලබන්න මෙන්න මේ සේවක පන්ති ආවරණය ලබනවා. ඒ ආවරණය ලැබීමට නම් සේවකයා මෙන්න මේ සුදුසුකම් දෙක සම්පූර්ණ කරලා තියෙන්න ඕන. මොකද්ද? ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා වැඩි වෙන්න ඕන. ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම සේවකයාගේ සේවා කාලය වර්ෂ
5කට වඩා වැඩි වෙන්න ඕන. මෙන්න මේ අයට විතරයි පාරිතෝෂිත ගෙවන්න සේවා යෝජකයා බැඳෙන්නේ. එහෙනම් මතක තියාගන්න පාරිතෝෂිත පනතින් ආවරණය ලබන්න නම් සේවකයෙක් සම්පූර්ණ කළ යුතු නැත්නම් සම්පූර්ණ විය යුතු සුදුසුකම් දෙකක් තියෙනවා. එක ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා වැඩි වෙන්න ඕන. දෙක සේවකයාගේ සේවා කාලය වර්ෂ 5කට වඩා වැඩි වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි පාරිතෝෂිතයට හිමිකම් කිවීමට හැකියාව ඇත්තේ. එහෙනම් පුතේ තරු ලකුණක් දාලා ලියා ගන්න ආවරණය කියලා. තරු ලකුණක් දාලා ලියා ගන්න ආවරණය කියලා. ඒ යටතේ එක දාලා ලියා ගන්න යටතේ එක දාලා ලියා ගන්න ආයතනයේ සේවක සංඛ්‍යාව ආයතනයේ සේවක සංඛ්‍යාව ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා වැඩි විය යුතුය. ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා වැඩි විය යුතුය. දෙක දාලා සේවකයාගේ සේවා කාලය වර්ෂ 5කට වඩා වැඩි විය යුතුය. සේවකයාගේ සේවා කාලය වර්ෂ 5කට වඩා වැඩි විය යුතුය. ඊට පස්සේ දරුවෝ තරු ලකුණක් දාලා ලියා ගන්න ආවරණය නොවන සේවකයෝ. ආවරණය නොවන සේවකයෝ. ආවරණය නොවන සේවකයෝ. දැන් පුතේ 1983 අංක 12 දරන පාරිතෝෂික පනත යටතේ පාරිතෝෂිකයකට හිමිකම් කිවීමට නොහැකි අය පාරිතෝෂිතය ලබා ගන්න බැරි සේවකයෝ කවුද? මෙතනම දෙකක් තියෙනවා නේ. ඒ මොකද්ද? සේවකයා වැඩ කරන ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා අඩු නම් එයාට පාරිතෝෂිතයට හිමිකම් කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දෙක සේවකයාගේ සේවා කාලය වර්ෂ 5කට වඩා අඩු නම් ඒත් එයාට පාරිතෝෂිතයට හිමිකම් කිරීමේ හැකියාවක් නැහැ. අපි නිකන් සරල උදාහරණයක් ගමු. සරල උදාහරණයක් ගත්තොත් XY කියන ආයතනයේ වැඩ කරනවා පියල්. එතකොට මේ XY කියන ආයතනයේ සේවක සංඛ්‍යාව ඉන්නේ 10යි. පියල්ගේ සේවා කාලය වෙනවා අවුරුදු 20ක්. හැබැයි ඒ වුණාට පියල් සේවයෙන් ඉවත් වෙනකොට පාරිතෝෂිතයට හිමිකම් කියන්න බෑ. ඇයි? සේවක පාරිතෝෂිතයට හිමිකම් කියනව නම් ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා වැඩි වෙන්න ඕන. නමුත් මේ ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා අඩු නම් පාරිතෝෂිතය ගෙවන්න සේවා යෝජකයා බැඳෙන්නේ නැහැ. right? ඒ ආවරණය නොවන අය. ඊළඟට ආවරණය නොවන අය අතර දැන් මේ අපි සරල උදාහරණයක් ගත්තොත් AB කියන ආයතනයේ වැඩ කරනවා සඳුන්. අපි හිතමු මේ ආයතනයේ සේවක සංඛ්‍යාව 50ක් ඉන්නවා. සඳුන් සේවයෙන් ඉවත් වෙනවා. හැබැයි සඳුන් ආයතනයේ වැඩ කළා තියෙන්නේ අවුරුදු 4යි. අන්න සඳුන්ගේ සේවා කාලය වර්ෂ 5කට වඩා අඩු නිසා සඳුන්ට අර්ථ සාධකේ පාරිතෝෂිතය ලබා ගන්න බෑ. එනම් පුතේ පාරිතෝෂිත පනතින් ආවරණය නොවන අය අතර
එක්කෙනෙක් තමයි ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා අඩු නම් පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. දෙක සේවකයාගේ සේවා කාලයේ වර්ෂ 5කට වඩා අඩු නම් ඒ පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ රජයේ හෝ පළාත් පාලන ආයතනවල ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුක්ත ශ්‍රමිකයන්ට පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. දර මතක තියාගන්න රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් ලබන අයට පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ගෘහස්ත රියදුරන්ට පාරිතෝෂිතය ගෙවන්න බැඳෙන්නේ නැහැ. ඒ වගේම ගෘහ සේවකයන්ට පාරිතෝෂිතය ගෙවන්න බැඳෙන්නේ නැහැ. ඒ වගේම සමූපාකාර සමිතිවල සේවකයන්ට පාරිතෝෂිතය ගෙවන්න බැඳෙන්නේ නැහැ. ඒ වගේම පුතේ දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් යටතේ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන අයට පාරිතෝෂිතය ගෙවන්න බැඳෙන්නේ නැහැ. දැන් ඒතර අපි මේ සාකච්ඡා කරන්නේ කවුරු ගැනද? පාරිතෝෂිතය ලැබෙන්නේ නැති සේවකයෝ ගැන. ඒ අතර අපි දන්නවා රජයේ හෝ පළාත් පාලන ආයතනවල ස්ථිර විශ්‍රාම වැටුප් ලබන සේවකයන්ට නැහැ. ආයතනයේ සේවක සංඛ්‍යාව 15කට වඩා අඩු නම් පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. සේවකයාගේ සේවා කාලය වර්ෂ 5කට වඩා අඩු නම් පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. ගෘහ සේවකයන්ට පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. ගෘහස්ත රියදුරන්ට පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. සමූපාකාර සමිතිවල සේවකයන්ට ලැබෙන්නේ නැහැ. දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් යටතේ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන අයට පාරිතෝෂිතය ලැබෙන්නේ නැහැ. මේ මොකද්ද පුතේ? ඒක ගැන අපි බලමු. පුතේ විශ්‍රාම වැටුප් ක්‍රම දෙකක් හඳුන්වා තියෙනවා. දායක වන විශ්‍රාම වැටුපයි දායක නොවන විශ්‍රාම වැටුපයි. දරුවෝ මතක තියාගන්න දායක වන විශ්‍රාම වැටුප් කියලා කියන්නේ. දායක වන විශ්‍රාම වැටුප් කියලා කියන්නේ දරුවෝ සේවකයා තම විශ්‍රාම වැටුපට යම් මුදලක් පඩියෙන් තමන්ගේ වැටුපෙන් වෙන් කරනවා නම් අපි ඒකට කියනවා දායක වන විශ්‍රාම වැටුප් කියලා. දායක නොවන විශ්‍රාම වැටුප් කියලා කියන්නේ සේවකයා තමන්ගේ වැටුප් මුදලින් විශ්‍රාම වැටුප සඳහා යම් මුදලක් වෙන් කරන්නේ නැත්නම් අපි ඒකට කියනවා දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් කියලා. දැන් බලන්න පුතේ රාජ්‍ය සේවක සේවිකාවන් දායක නොවන විශ්‍රාම වැටුප් තමයි ලබන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඔබේ මව හෝ පියා අපි හිතමු රජයේ පාසලක ගුරුවරයෙක් කියලා. ඒතර රජයේ පාසලක ගුරුවරයෙක් විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුප් ලැබෙනවා. හැබැයි ඔහු සේවය කරපු කාලයේදී ඒ විශ්‍රාම වැටුප ගෙවන්න එයාගේ පඩියෙන් යම් මුදලක් කපා ගන්නු ලැබුවේ නැහැ. එහෙනම් ඇය හිමිකම් කියන්නේ දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයට. දායක වන විශ්‍රාම වැටුප් කියලා කියන්නේ ශ්‍රමිකයා විශ්‍රාම යනකොට විශ්‍රාම ගෙවන්න ශ්‍රමිකයාගේ වැටුපෙන් යම් ප්‍රතිශතයක් කපා ගන්නවා. අර අර්ථ සාධකයට වෙන් කරනවා වගේ. ඒකට අපි කියනවා දායක වන විශ්‍රාම වැටුප් කියලා. උදේ ශ්‍රී ලංකාවේ දායක වන විශ්‍රාම වැටුප් ක්‍රමයට ශ්‍රමිකයෝ එච්චර කැමැත්තක් පළ කරන්නේ නැහැ. අපි එනම් සටහනක් දාගමු. තරු ලකුණක් දාලා ලියාගන්න ආවරණය නොවන අය. ආවරණය නොවන අය. ආවරණය නොවන අය. ඒ යටතේ රෝමි ලක්කම් 1 දාලා ඒ යටතේ රෝමි ලක්කම් 1 දාලා සේවා ස්ථානයේ
සේවක සංඛ්‍යාව සේවා ස්ථානයේ සේවක සංඛ්‍යාව සේවා ස්ථානයේ සේවක සංඛ්‍යාව 15කට වඩා අඩු නම් සේවා ස්ථානයේ සේවක සංඛ්‍යාව 15කට වඩා අඩු නම් සේවා ස්ථානයේ සේවක සංඛ්‍යාව 15කට වඩා අඩු නම් දෙක සේවකයාගේ සේවා කාලය සේවකයාගේ සේවා කාලය සේවකයාගේ සේවා කාලය සේවකයාගේ සේවා කාලය වර්ෂ 5කට වඩා අඩු නම් සේවකයාගේ සේවා කාලය වර්ෂ 5කට වඩා අඩු නම් සේවකයාගේ සේවා කාලය වර්ෂ 5කට වඩා අඩු නම් ඊළඟ එක ගෘහස්ත රියදුරන් ඊළඟ එක ගෘහ සේවකයන් ගෘහස්ත රියදුරන් ඊළඟ එක ගෘහ සේවකයන් ඊළඟ එක සමූපාකාර සමිතිවල සේවකයන් ඊළඟ අවස්ථාව දායක නොවන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් යටතේ දායක නොවන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් යටතේ දායක නොවන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් යටතේ විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති සේවකයන් විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති සේවකයන් විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති සේවකයන් ඊළඟ එක 1978 ඉන්දියානු වරහන් ඇතුලේ විශේෂ විධිවිධාන නීති වරහන වහලා යටතේ කම්කරුවන් යයි නම් කරන ලද පිරිස් යටතේ කම්කරුවන් යයි නම් කරන ලද පිරිස් යටතේ කම්කරුවන් යයි නම් කරන ලද පිරිස් ඊට පස්සේ පුතේ තරු ලකුණක් දැන් අපි මේ වෙනකොට මේ පනතේ අරමුණ දන්නවා මේ පනත කොටස් දෙකකින් සමන්විත වෙන බව දන්නවා රයිට් මේ පනතින් ආවරණය වන අය දන්නවා මේ පනතින් ආවරණය නොවන අය දන්නවා දැන් අපි ලියාගමු පනත පිළිබඳ වැඩි විස්තර
පනත පිළිබඳ වැඩි විස්තර. තරු ලකුණක් දාලා ලියා ගන්න පනත පිළිබඳ වැඩි විස්තර. පුතේ මතක තියාගන්න මේ පාරිතෝෂිත පනත යටතේ බලතල දීලා තියෙන්නේ කම්කරු කොමසාරිස්වරයාට. එතකොට පාරිතෝෂිත පනත යටතේ බලතල තියෙන්නේ කම්කරු කොමසාරිස්වරයාට. දැන් පුතාලා දන්නවා අර්ථ සාධක අරමුදල් පනතේ පරිපාලන හා කළමනාකරණ බලතල තියෙන්නේ කම්කරු කොමසාරිස්ට. සේවා නියුක්තියන්ගේ බාර අරමුදලේ බලතල කම්කරු කොමසාරිස්වරයාට නැහැ. ඒ සේවා නියුක්තියන්ගේ බාර මණ්ඩලයට තියෙන. පාරිතෝෂිත ගෙවීමේ පනත යටතේ තියෙන පරිපාලන කටයුතු තියෙන්නේ කාටද? කම්කරු කොමසාරිස්වරයාට. එහෙනම් මතක තියාගන්න මේ පනතේ පරිපාලන කටයුතු සම්බන්ධ බලය දීලා තියෙන්නේ කම්කරු කොමසාරිස්වරයාට. ඊළඟට සුවිශේෂත්වය තමයි පුතේ ශ්‍රමිකයා සේවයෙන් ඉවත් වෙලා දින 30ක් ඇතුළත පාරිතෝෂිතය ගෙවන්න ඕන. ශ්‍රමිකයා සේවයෙන් ඉවත් වෙලා දින 30ක් ඇතුළත පාරිතෝෂිතය ගෙවන්න ඕන. යම් සේවා යෝජකයෙක් පාරිතෝෂිතය ගෙවීම පමා කරනවා නම් ඒක සාධාරණ හේතුවක් නොමැතිව යම් සේවා යෝජකයෙක් සේවකයෙක්ගේ පාරිතෝෂිතය ගෙවීම පමා කරනවා නම් ඒ පමා කිරීම සම්බන්ධයෙන් උනොත් ගෙවීම සිදු කරන්න වෙන්නේ ඒ සඳහා දඩයක් සමග. පමා කරන පාරිතෝෂිතය ගෙවීමට සිද්ධ වෙන්නේ දඩයක් සමග. යම් සේවා යෝජකයෙක් පාරිතෝෂිතය ගෙවීම පැහැර හැරියහොත් ඒ ශ්‍රමිකයාට පාරිතෝෂිතය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්ට පැමිණිලි කරනවාක් මෙන්ම කම්කරු විනිශ්චය සභාවටද පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. එනම් යම් ශ්‍රමිකයෙක් ඔය ආකාරයට පාරිතෝෂිතය සම්බන්ධ විධිවිධාන පනතේ දක්වලා තියෙනවා. අපි එනම් පොයින්ට් අවුට් කරගමු. පළවෙනි පොයින්ට් එක දාලා ලියා ගන්න. මෙම පනතේ පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස්වරයා වෙත පවරා ඇත. කම්කරු කොමසාරිස්වරයා වෙත පවරා ඇත. ඊළඟ පොයින්ට් එක සේවකයා සේවයෙන් ඉවත් වී දින 30ක් ඇතුළත සේවා යෝජකයා විසින් පාරිතෝෂිතය ගෙවිය යුතුය. 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 පමා කරන පාරිතෝෂිත ගෙවීමට සිදුවන්නේ දඩයක් සමග වේ. පමා කරන පාරිතෝෂිත ගෙවීමට සිදුවන්නේ දඩයක් සමග වේ.
ඊළඟ පොයින්ට් එක සේවකයෙකුගේ විශ්‍රාම යෑම කමා ඉල්ලාස්වීම සේවකයෙකුගේ විශ්‍රාම යෑම කමා ඉල්ලාස්වීම කමා තනතුරු අතහැර යෑම කමා නොදන්වා සේවයෙන් බැහැරවීම කමා ආයතනය වසා දැමීම ආදී කවර හේතුවක් මත වුවද සේවය අවසන් වන්නේ නම් හා ආදී කවර හේතුවක් මත වුවද සේවය අවසන් වන්නේ නම් හා එම ශ්‍රමිකයා ඉහත කොන්දේසි සපුරා ඇතනම් පාරිතෝෂිතය ගෙවිය යුතුය. ඊළඟ පොයින්ට් එක පුතේ පාරිතෝෂිතය ගෙවිය යුත්තේ නැත්නම් වෙන් කළ යුත්තේ දල වැටුපට නැතිනම් ඒකාබද්ධ වැටුපට වේ. හයි පුතේ. ඒ වැඩි විස්තර වලට ඒ ටික ප්‍රමාණවත් නැත්නම් තව විශාල වශයෙන් කරුණු තියෙනවා. නමුත් අපේ විෂය නිර්දේශයේ ස්වභාවය අනුව ආවරණය වෙන ප්‍රමාණය අනුව අපිට ඒ ටික ඇති. ඊට පස්සේ දරුවෝ ලියාගන්න මේ පනත යටතේම තරු ලකුණක් දාලා ලියාගන්න පාරිතෝෂිතය ගෙවන ආකාරය. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ තරු ලකුණක් දාලා ලියාගන්න පාරිතෝෂිකය ගෙවන ආකාරය. දැන් පුතාලා දන්නවා අර්ථ සාධක අරමුදලට දායක මුදල එකතු වෙන ආකාරය දන්නවා. ඒක වෙන් වෙන්නේ සේවා යෝජකයා අවමය 12ක් වෙන් කරනවා. සේවකයෙක්ගෙන් අවමය 8ක් වෙන් කරගන්නවා. මෙන්න මේ දායක මුදල අදාළ මාසයේ දායක මුදල ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර මහ බැංකුවේ අදාළ ගිණුමට බැර වෙනවා. ඒ පාරිතෝෂිත ඒ දායක මුදල් යන හැටි. සේවා නියුක්තියන්ගේ බාර අරමුදලට 3% වෙන් කරන්නේ සේවා යෝජකයා විතරයි. එයත් අදාළ මාසයේ දායක මුදල ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර අදාළ ගිණුමට බැර වෙනවා. නමුත් මේ ආකාරයට
පාරිතෝෂිතයට ගෙවිය යුතු මුදල මාසෙන් මාසෙ නැත්නම් වර්ෂයෙන් වර්ෂය එහෙම වෙනම අරමුදලකට යන්නේ නැහැ. වෙනම අරමුදලකට යන්නේ නැහැ. ඒක සේවා යෝජකයා විසින් සේවකයා ඉවත් වෙන වෙලාවේ ගෙවන්න ඕන මුදලක්. ඒක වෙනම අරමුදලක පවතින්නේ නැහැ. සේවා යෝජකයා විසින් ඒක ගෙවන්න වෙනවා. මං හිතන්නේ බොහෝ සේවා යෝජකයන් වර්ෂයකට වර්ෂ පාකට වඩා වැඩි සේවා කාලයක් ඇති සේවකයන්ගේ පාරිතෝෂිතය ගෙවන්න ඕන මුදල වර්ෂයෙන් වර්ෂ වෙන් කරගෙන වෙනම ගිණුම් වශයෙන් තබාගෙන යනවා ඇති. ඒකට හේතුව වෙන්නේ මේකයිනේ. අපි නිකන් සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් XY කියන ආයතනයේ සේවක සංඛ්‍යාව 150ක් ඉන්නවා කියන්නකෝ. මේ 150න් ඔන්න 50 දෙනෙක් එක විටම ඉවත් වෙනවා. මේ 50 දෙනාම අවුරුදු 20කට වඩා වැඩි සේවා කාලයක් තියෙන අය. ඒතර මේ XY කියන සේවා යෝජකයා මේගොල්ලොන්ට වෙන් කරන්න ඕන පාරිතෝෂිතය වර්ෂෙන් වර්ෂය වෙන් කරලා තිබුණේ නැත්නම් එයාගේ වෙනම ගිණුමක් පවත්වාගෙන ගියේ නැත්නම් මේ 50 දෙනා ඉවත් වෙනකොට ඒ පාරිතෝෂිත මුදල ව්‍යාපාරයෙන් ගෙවන්න වෙන එක විට. ඒතර ව්‍යාපාරයට එක විට යන මුදලක් නිසා ව්‍යාපාරයට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. නේද? ඒ නිසා මං හිතන්නේ මේ සම්බන්ධයෙන් ගිණුම්කරණය කරන ඕගොල්ලෝ ඒ පිළිබඳ මනා විග්‍රහයක් දන්නෝ, මනා අවබෝධයක් තියෙනවා. අදාළ පාරිතෝෂිත ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන් ඒ ගිණුම් පවත්වාගෙන යනවා. මොකද මේවා ගැටලුවක් නෑනේ පුතේ. අර්ථ සාධකේ ගිණුමක් තියෙනවා. ඒකට අදාළ මාසයේ මුදල ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර සී වාර්තාව යවන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒවා අදාළ මාසෙන් මාසෙ. ඒතකොට සේවා යෝජකයට ලොකු බරක් නැහැ. ඒ වගේ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලෙත් ඒත් යනවා. නමුත් මේකේ හිම යන අරමුදලක් නැහැ. එහෙම නෛතිකව පිටවෝ සේවා යෝජකයා විසින් තමයි මේක ගෙවන්නේ. කෙසේ නමුත් දැන් එතකොට ඒගොල්ලෝ ගිණුම් ගත කරද්දි මේවා සාමාන්‍යයෙන් ගිණුම් ගත කරන නැත්නම් ව්‍යාපාරයේ අදාළ වර්ෂයේ ආදායම් වියදම් පිළිබඳ මොකද මේකත් ගෙවීමක් වශයෙන් වෙනවා. ඒ නිසා ඒවා ඔයගොල්ලෝ ගිණුම් ගත කරද්දී සඳහන් කරගන්න ඇති. දැන් අපි බලමු පාරිතෝෂිතය ගෙවන ආකාරය. දැන් අපි මේ සාකච්ඡා කරන්න යන්නේ පුතේ පාරිතෝෂිතය ගෙවන ආකාරය. මතක තියාගන්න පුතේ පාරිතෝෂිතය ගෙවන ආකාර තුනක් තියෙනවා. ග්‍රැටිවිටි ගෙවන ආකාර තුනක් තියෙනවා. හේතුව මාසික වැටුප් ලබන අයට පාරිතෝෂිතය ගෙවන ආකාරයක් තියෙනවා. දෛනික වැටුප් ලබන අයට පාරිතෝෂිතය ගෙවන ආකාරයක් තියෙනවා. කොමිස් ක්‍රමයේ කෑලි ප්‍රමාණයට වැඩ ප්‍රමාණයට ගෙවීම් කරන අයට පාරිතෝෂිතය ගණනය කරන ක්‍රමයක් තියෙනවා. එහෙනම් ශ්‍රී ලංකාවේ පාරිතෝෂිතය ගණනය කරන ක්‍රම තුනක් තියෙනවා. එක මාසික වැටුප් ලබන අයගේ පාරිතෝෂිතය ගණනය කරන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම දෛනික වැටුප් ලබන අයගේ පාරිතෝෂිතය ගණනය කරන ක්‍රමයක් තියෙනවා. ඔය සමහර වැටුප් ලබන අය ඉන්න පුතේ කොමිස් ක්‍රමේ වැටුප් කෑලි ප්‍රමාණයට ඒ වගේම මිමි ප්‍රමාණයට ඒ වගේ ගෙවීම් කරන අයත් ඉන්නවා. ඒ අයට පාරිතෝෂිතය ගණනය කරන ක්‍රමයකුත් තියෙනවා. අපි දැන් මුලින්ම බලමු මාසික වැටුප් ලබන සේවකයෙක්ගේ පාරිතෝෂිතය ගණනය කරන්නේ කොහොමද කියලා. දැන් සරල උදාහරණයකින්ම බලමු පුතේ. ඔන්න හිතන්න මෙහෙම XY කියන සේවා යෝජකයාගේ ගාව වැඩ කරන ශ්‍රමිකයෙක් තමයි A. එතකොට XY කියන සේවා යෝජකයාගේ ගාව වැඩ කරන ශ්‍රමිකයෙක් A. A කියන ශ්‍රමිකයා වැටුප් ගන්නේ මාසික වැටුප් ගන්න කෙනෙක්. මාසික වැටුප් ගන්න කෙනෙක්. දැන් අපි බලමු මෙයාගේ පාරිතෝෂිතය ගණනය කරන හැටි. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මෙයා මේ ශ්‍රමිකයා සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය. සේවයෙන් ඉවත් වීමට පෙර
මාසයේ වැටුපේ අර්ධය ගුණ කරනවා පුතේ සේවා වර්ෂ සංඛ්‍යාවෙන්. වෙන ප්‍රමාණය ගුණ කළ ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවනවා. හරිද? එහෙනම් කොහොමද මාසික වැටුප් ලබන අයගේ පාරිතෝෂිතය ගණනය කරන්නේ? සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවනවා. අපි බලමු. ඔන්න ඒ මාසික වැටුප් ලබන්නේ. එයා සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුප සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුප අපි හිතමු 40000ක් කියලා. සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුප 40000යි. සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය. එහෙනම් අර්ධය ගන්න මේක දෙකෙන් බෙදමු. right? අර්ධය ගුණ කරනවා කොහොමද? සේවා වර්ෂ සංඛ්‍යාවෙන්. XY කියන සේවා යෝජකයාගේ ගාව වැඩ කරා කියලා හිතන්න අවුරුදු 20ක් වැඩ කරා කියන්න සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවනවා. හරිද? කොහොමද මාසික වැටුප් ලබන කෙනෙක්ගේ පාරිතෝෂිතය ගන්නේ? සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුප. ඇයි පුතේ සේවයෙන් ඉවත් වන මාසේ වැටුප ගන්න නැත්තේ? සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුප අරගන්නෝ සේවයෙන් ඉවත් වන මාසේ වැටුප ගන්න. ඇයි පුතේ? පුතේ ඒකට හේතුව තමයි දැන් ඒ සේවයෙන් ඉවත් වෙන්නේ අපි හිතමු ඒ සේවයෙන් ඉවත් වෙන්නේ මැයි මාසේ 20 වෙනිදා නම්. එතකොට යාට වැටුප් හැදෙන්නේ කවදද? මැයි මාසේ 20 වෙනිදා දක්වා විතරයි. ඒකෙන් භාගි ගන්නකොට ඒට පාඩුයි. ඒ නිසා තමයි සේවයෙන් ඉවත් වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවනවා. හරිද? ඒ මාසික වැටුප් ලබන අයගේ පාරිතෝෂිතය ගණනය කරන හැටි. දැන් අපි බලමු දෛනික වැටුප් ලබන කෙනෙක්ගේ පාරිතෝෂිතය ගණනය කරන හැටි. හිතන්න මෙහෙම වැටුප් ගන්නේ දින වැටුප්. එහෙනම් එයාට වැටුප් ලැබෙන්නේ දිනක වැටුප ලැබෙන්නේ. දෛනික වැටුප් ලබන අයගේ පාරිතෝෂිතය ගණනය කරන්නේ මෙහෙමයි. දිනක වැටුප 14න් ගුණ කරනවා. දිනක වැටුප 14න් ගුණ කරනවා. ගුණ කළ ලැබෙන ප්‍රමාණය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කරනවා. ගුණ කළ ලැබෙන ප්‍රමාණය තමයි පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්නේ. හරිද? කොහොමද පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්නේ? දිනක වැටුප 14න් ගුණ කළා ඒන ප්‍රමාණය ගුණ කරනවා සේවා වර්ෂය. ගුණ කළ ලැබෙන ප්‍රමාණය තමයි පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්නේ. අපි බලමු. දෛනික වැටුප් ලබන්නේ. ඒගේ දිනක වැටුප අපි හිතමු රුපියල් 1000යි. ඒගේ දිනක වැටුප රුපියල් 1000යි. දිනක වැටුප වැඩි කරනවා මොකෙන්ද පුතේ? 14න්. ඇයි පුතේ දිනක වැටුප 14න් වැඩි කරන්නේ? මාස භාගයක වැටුප ගන්න. හරිද? දිනක වැටුප 14න් ගුණ කරාට පස්සේ මාස භාගික වැටුප එනවා. අන්න ඒන වැටුප ගුණ කරනවා සේවා වර්ෂ සංඛ්‍යාවෙන්. අවුරුදු 20ක් දෛනිකව වැඩ කළා තියෙනවා නම් සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් ලෙස ගෙවන. ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් ලෙස ගෙවන. පැහැදිලිද? එතකොට එනම් පාරිතෝෂිතය ගෙවන්නේ කොහොමද? දෛනික වැටුප් ලබන අයගේ දිනක වැටුප
14න් ගුණ කළා ඒන ප්‍රමාණය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවනවා. අපි එනම් මේ දෙක දැනට සටහන් කරගමු. පුතේ නම් තරු ලකුණක් දාලා ලියා ගන්න. පාරිතෝෂිතය ගෙවන ආකාරය. පාරිතෝෂිතය ගෙවන ආකාරය. ඒ යටතේ ලියාගමු එක දාලා. ඒ යටතේ එක දාලා. මාසික වැටුප් ලබන සේවකයෙකුගේ නම්. 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 සේවයෙන් ඉවත්වීමට පෙර සේවයෙන් ඉවත්වීමට පෙර සේවයෙන් ඉවත්වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය සේවයෙන් ඉවත්වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය සේවයෙන් ඉවත්වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් පසු සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් පසු සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් පසු ලැබෙන ප්‍රමාණය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් පසු ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් ලෙස ගෙවිය යුතුය. පාරිතෝෂිකයක් ලෙස ගෙවිය යුතුය. පාරිතෝෂිකයක් ලෙස ගෙවිය යුතුය. පාරිතෝෂිකයක් ලෙස ගෙවිය යුතුය. ඊට පස්සේ පුතේ පාරිතෝෂිතය ගෙවන දෙවන ක්‍රමය. පළවෙනි ක්‍රමය හරිනේ. අපි පළවෙනි ක්‍රමය කතා කරේ කාගේද? මාසික වැටුප් ලබන සේවකයෙකුගේ නම්. සේවයෙන් ඉවත්වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් පසු ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් ලෙස ගෙවිය යුතුය. දැන් අපි බලමු දෙවෙනි අවස්ථාව. ඔයාලා දන්නවා දෛනික වැටුප් ලබන ශ්‍රමිකයෙකුගේ නම් දිනක වැටුප 14න් ගුණ කළා. පුතේ මතක තියාගන්න 14න් ගුණ කරන්නේ මාස භාගික වැටුප ගන්න. 14න් ගුණ කළා ඒන ප්‍රමාණය තමයි ගුණ කරන්නේ සේවා වර්ෂ සංඛ්‍යාවෙන්. ඒ ගුණ කළා ලැබෙන ප්‍රමාණය තමයි පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්නේ. දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ තවත් වැටුප් ලබන අය ඉන්නවා. ඔය කොමිස් වැටුප් ලබන අය ඉන්නවා. කෑලි ප්‍රමාණයට ගෙවීම් කරන අය ඉන්නවා. කොන්ත්‍රාත් වැටුප් ගන්න අය ඉන්නවා. දිග මිමි ප්‍රමාණයට වැටුප් ගන්න අය ඉන්නවා. ඕ සියලුම අයගේ පාරිතෝෂිතය ගණනය කරන්නේ මේ ආකාරයට. එනිසා අපි එයින් එක්කෙනෙක්ගේ ගමු. අපි දැන් එහෙනම් බලමු ඔය කොමිස් ක්‍රමයේ වැටුප් ලබන අයගේ කොමිස් ක්‍රමයේ වැටුප් ලබන අයගේ පාරිතෝෂිතය ගණනය කරන්නේ කොහොමද? right. පුතේ කොමිස් ක්‍රමයේ වැටුප් ලබන කෙනෙක්ගේ පාරිතෝෂිතය ගණනය කරන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ දන්නවනේ කොමිස් ක්‍රමයේ වැටුප් ලබන කෙනෙකුට නිශ්චිත වැටුපක් නැහැ. වැඩ කරන ප්‍රමාණයට තමයි කොමිස් ලැබෙන්නේ. කෑලි ප්‍රමාණයට වැඩ කරන අයට ගෙවීම් කරන්නේ කෑලි වල ප්‍රමාණයට. නිශ්චිත වැටුපක් නැහැ. right. කොන්ත්‍රාත් වැටුප් ලබන අයට ගෙවීම් කරන්නේ ඒ කොන්ත්‍රාත්තුවේ ස්වභාවයෙන් අනුව. දැන් මේ කොමිස් ක්‍රමයේ වැටුප් ලබන අයගේ කොන්ත්‍රාත් වැටුප් ලබන අයගේ පාරිතෝෂිතය ගණනය කරන්නේ මෙහෙමයි.
සේවයෙන් ඉවත්වීමට පෙර සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය ගන්නවා. සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය ගන්නවා. අරගෙන ඒ සාමාන්‍ය දින 14න් ගුණ කරනවා. ගුණ කළා ඒන ප්‍රමාණය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවනවා. කොහොමද එතකොට කොමිස් ක්‍රමේ වැටුප් ලබන අයගේ පාරිතෝෂිතය ගන්නේ කරන්නේ සේවයෙන් ඉවත්වීමට පෙර මාසයේ 3ක වැටුපේ අයිකේ සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍යගෙන එය 14න් ගුණ කළා සේවා වර්ෂ සංඛ්‍යාවෙනුත් ගුණ කළා ලැබෙන ප්‍රමාණය තමයි පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්නේ. අපි උදාහරණයක් අරන් බලමු. ඔන්න ඒ කොමිස් ක්‍රමේ වැටුප් ලබන කෙනෙක්. අපි බලමු එයාගේ මාස 3ක වැටුප අන්න එයා එක මාසෙක රුපියල් 60000ක් ගත්තා. ඊළඟ මාසයා රුපියල් 40000ක් ගත්තා. ඊළඟ මාසයා රුපියල් 30000ක් ගත්තා. අපි දන්නෝනේ කොමිස් ක්‍රමේ වැටුප් ලබන කෙනෙක්ගේ වැටුප නිශ්චිත නැහැ. එතකොට මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය ගන්න පුතේ. මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය ගන්න. මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය අරගෙන. එතකොට මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය ගන්නවා. මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය අරගෙන ඒ එන ප්‍රමාණය මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය ගුණ කරනවා පුතේ 14න්. ඒ 14න් ගණන් කරන්නේ මාස භාගික වැටුප හොයාගන්න. මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍යගෙන එය 14න් ගුණ කරනවා. 14න් ගුණ කළා එන ප්‍රමාණය තියෙනවනේ. අන්න ඒ එන ප්‍රමාණය ගුණ කරනවා පුතේ සේවා වර්ෂ සංඛ්‍යාවෙන්. අපි හිතමු ඒ කොමිස් ක්‍රමේ මේ ආයතනයේ වැඩ කළා තියෙනවා නම් අවුරුදු 20ක් අන්න ඒකෙන් ගුණ කළා එන ප්‍රමාණය තමයි පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්නේ. එන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්නේ. හරිද? එහෙනම් හොඳට අහගන්න කොමිස් ක්‍රමේ වැටුප් ලබන කෙනෙක්ගේ පාරිතෝෂිතය ගෙවන හැටි. කොහොමද? සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය ගන්නවා. ඒ සාමාන්‍ය අරගෙන ඒක 14න් ගුණ කරනවා. ගුණ කළ එන ප්‍රමාණය සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවනවා. හරිද? දැන් වැරදිලා හරි ඕගොල්ලෝ accountant කෙනෙක් වශයෙන් වැඩ කරනකොට සේවා යෝජකයා කියන අහවල් දෙන්න යනවා ඒ දෙන්නගේ පාරිතෝෂිතය හදන්න කියලා. දැන් ඒගේ කියලා හිතමු. ඔන්න පාරිතෝෂිතය හදනවා. කොහමද? එයාගේ පේ ෂීට් ගත්තට පස්සේ පේනවා එක මාසෙක 60000ක් තියෙනවා. එක මාසෙක 40000ක් තියෙනවා. එක මාසෙක 30000ක් තියෙනවා. දැන් මාස 3 වැටුපේ අයික්‍ය සාමාන්‍ය ගන්නවා. නේ එහෙමනේ කියන්නේ. පාරිතෝෂිත ගණනය කරන්න ඕන සේවයෙන් ඉවත් වීමට පෙර මාස 3ක වැටුපේ අයික්‍ය සාමාන්‍ය ගන්නවා. ඒතර මේ දෙක එකතු කරලා සාමාන්‍ය ගත්තා. කොහොමද සාමාන්‍ය ගන්නේ? ඔව් වැරදිලා හරි මේක එකතු කරලා 3ෙන් නම් බෙදනවා නෙවෙයි. ඕනනම් 3ෙන් බෙදලා බලන්න. සාමාන්‍ය ගන්න 3ෙන් බෙදලා බලන්න. 60000යි 40000යි ලක්ෂයයි 30000යි 1,30,000යි ඕක සාමාන්‍යයෙන් 3ෙන් බෙදුවොත් සාමාන්‍ය ගන්න කියලා ඔයගොල්ලෝ හිතන විදියට 3ෙන් බෙදුවොත් මාසෙකට රුපියල් 42000ක් ආසන්න වශයෙන් 42000 වැඩි කිරීම 14 42000 ඒව 14ක්
42,000 ඒවා 14ක්. ලොකු ගාණක් නේ. ඒන ගාණ වැඩි කිරීම 20. ඒතකොට ලොකු amount එකක් එනවා. එහෙම ඉතින් සේවකයෝ දෙන්නෙක් විතර අස්වෙලාගෙන යන්න ගියොත් ඉතින් සේවා යෝජකයට කම්පැනිය වහන්න වෙනවා. ඇයි? මාර ලොකු ගාණක් දෙන්න වෙනෝනේ පාරිතෝෂිතය වෙනුවෙන්. එහෙනම් පුතේ මෙතන මොකක් හරි වරදක් තියෙනවා. වරද මොකද්ද? ඒ නිසා මතක තියාගන්න මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍ය ගන්න 3ෙන් නම් බෙදන්න එපා. එහෙම වුණොත් වැරදි. 3ෙන් බෙදන්න එපා. එහෙනම් බෙදන්නේ මාස 3ට වැඩ කරපු දින ගානෙන්. right? මාස 3ට වැඩ කරපු දින ගානෙන්. අපි හිතමු මෙයා මාස 3ට වැඩ කළා තියෙනවා දින 80ක්. අන්න 80ෙන් බෙදන්න. right? එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිනේ? ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක ලියාගමු. තුන්වෙනි අවස්ථාව දාලා ලියා ගන්න මෙහෙම. තුන්වෙනි අවස්ථාව දාලා. පාරිතෝෂිතය ගෙවන තුන්වෙනි අවස්ථාව. කොමිස් ක්‍රමයේ වැටුප් ලබන සේවකයෙකුගේ නම්. 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 ඒ යටතේ සේවයෙන් ඉවත්වීමට පෙර සේවයෙන් ඉවත්වීමට පෙර සේවයෙන් ඉවත්වීමට පෙර සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍යගෙන සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍යගෙන. පුතේ උතන පටලවා ගත්තොත් වැරදිලා හරි 3ෙන් බෙදුවොත් වරහන් ඇතුලේ දාගන්න මෙහෙම. ඒතොර වරහන් ඇතුලේ දාගන්න සාමාන්‍ය ගන්න මොකද කරන්න පුතේ? වැඩ කරපු දින ගානෙන් බෙදනෝනේ. ඒතොර එනං උතන වරහන් ඇතුලේ දාගන්න වැඩ කළ දින ගානින් බෙදිය යුතුයි. වැඩ කළ දින ගණනින් බෙදිය යුතුයි. වරහන් ඇතුලේ වැඩ කළ දින ගණනින් බෙදිය යුතුයි. වැඩ කළ දින ගානින් බෙදිය යුතුයි. right? වරහන වහලා අපි ලිව්වේ කොහමද? කොමිස් ක්‍රමයේ වැටුප් ලබන සේවකයෙකුගේ නම් සේවයෙන් ඉවත්වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍යගෙන. මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍යගෙන. එය දින 14න් ගුණ කොට සේවා වර්ෂ සංඛ්‍යාවෙන්ද ගුණ කිරීමෙන් පසු 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 ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් ලෙස ගෙවිය යුතුය. පාරිතෝෂිතයක් ලෙස ගෙවිය යුතුය. පාරිතෝෂිතයක් ලෙස ගෙවිය යුතුය. right. දැන් එතකොට පුතේ පාරිතෝෂිතය ගණනය කරන ක්‍රම 3ක් අපි දන්නවා. මාසික වැටුප් ලබන සේවකයෙකුගේ නම් සේවයෙන් ඉවත්වීමට පෙර මාසයේ වැටුපේ අර්ධය
සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් පසු ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් ලෙස ගෙවන්න ඕන. දෛනික වැටුප් ලබන සේවකයෙකුගේ නම් දිනක වැටුප 14න් ගුණ කළා සේවා වර්ෂ සංඛ්‍යාවෙන් ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්න ඕන. කොමිස් ක්‍රමයේ වැටුප් ලබන සේවකයෙකුගේ නම් සේවයෙන් ඉවත් වීමට පෙර මාස 3ක වැටුපේ අයිකේ සාමාන්‍යගෙන එය 14න් ගුණ කළා සේවා වර්ෂ සංඛ්‍යාවෙන් උද්ගුණ කළා ලැබෙන ප්‍රමාණය පාරිතෝෂිතයක් වශයෙන් ගෙවන්න ඕන. right. දැන් පුතේ පාරිතෝෂිත පනත යටතේ ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. මෙහෙම තරු ලකුණක් දාලා ලියා ගන්න. සේවා යෝජකයෙකුට සේවා යෝජකයෙකුට සේවා යෝජකයෙකුට සේවකයෙකුගේ පාරිතෝෂික මුදලින් සේවා යෝජකයෙකුට සේවකයෙකුගේ පාරිතෝෂිත මුදලින් කළ හැකි බලයලත් අඩු කිරීම නම් කළ හැකි බලයලත් අඩු කිරීම නම් කළ හැකි බලයලත් අඩු කිරීම නම් ඔව් දැන් පුතේ මෙන්න මෙහෙමයි අපි ගමු මෙහෙම XY කියන සේවා යෝජකයාගේ ගාව වැඩ කරා නිමල් කියන පුජ්‍යලයා වැඩ කරා අවුරුදු 30ක් සේවය කළා. දැන් නිමල් විශ්‍රාම ගන්න වයස සේවයෙන් නිමල් ඉවත් වෙනවා පුතේ. ඉවත් වෙන නිමල්ට පාරිතෝෂිතය ගෙවන්න ඕන සේවා යෝජකයා විසින්. අපි උපකල්පනය කරමු නිමල්ට හිමි පාරිතෝෂිත මුදල තියෙනවා ලක්ෂ 35ක පාරිතෝෂිත මුදලක් තියෙනවා කියලා හිතමු. right. දැන් මේ සේවා යෝජකයෙකුට සේවකයෙකුගේ පාරිතෝෂිත මුදලින් කළ හැකි අඩු කිරීම මොනවද? බලයලත් අඩු කිරීම මොනවද? මෙන්න මේවා අඩු කරන්න පුළුවන්. right. සේවකයෙක් සේවා යෝජකයෙකුට මුදල් වංචාවක් කළා තියෙනවා නම් වංචාවක් කළා තියෙනවා නම් මුදල් වංචාවක් අන්න ඒ මුදල අඩු කරගන්න පුළුවන්. බොරු චෝදනා කරන්න බෑ. මුදල් වංචාවක් කරා කියලා සත්‍යාකාරයෙන් ඔප්පු කරලා පෙන්නන්න ඕන. එවැනි වංචා කරපු මුදලක් සේවා යෝජකයා තියෙනවා නම් ඒක අඩු කරන්න පුළුවන්. ඒ වගේම සේවකයා විසින් සේවා යෝජකයාගේ මුදල් අවභාවිතා කළා යම් පාඩුවක් වෙලා තියෙනවා නම් ඒක අය කරගන්න පුළුවන්. අවභාවිතා කිරීමෙන් යම් පාඩුවක් වෙලා තිබෙනවා නම් ඒක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සේවකයා සේවා යෝජකගේ දේපලට හිතාමතා හානි කළා තියෙනවා නම් අන්න ඒව අඩු කරන්න පුළුවන්. එහෙනම් පාරිතෝෂිතයෙන් කරන්න පුළුවන් අඩු කිරීම මොනවද? මුදල් වංචාවක් කළා තියෙනවා නම් මේක අඩු කරන්න පුළුවන්. ඒ වගේම සේවා යෝජකයාගේ අරමුදල් වැරදි ලෙස අවභාවිතා කළා තියෙනවා නම් ඒව අඩු කරන්න පුළුවන්. සේවා යෝජකගේ දේපලවලට හිතාමතා හානි කළා තිබෙනවා නම් ඒ වගේ අඩු කරන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේව නම් කවදාක්වත් අඩු කරන්න බෑ පුතේ. හරිද? මේව අඩු කරන්න බෑ. අපි හිතමු නිමල්ට සේවා යෝජකයා දීලා තියනවා කියන්නකෝ වැටුප්පත්තිකාරමක්. ඒ වැටුප්පත්තිකාරම ග්‍රැටිවිටි මුදලෙන් අඩු කරන්න බෑ. අපි හිතමු සේවා යෝජකයා නිමල්ට ගෙවීමේ පදනම යටතේ දීලා තියෙන රූපවාහිනියක් වාරික 60කින් ගෙවල ඉවර කරන්න කියලා. හැබැයි නිමල් ලස් වෙනකොට ගෙවලා තියෙන්නේ වාරික 40යි. තව වාරික 20ක් ගෙවන්න ඕන. ඒ ගෙවිය යුතු වාරික 20 මේ ග්‍රැටිවිටි එකෙන් කපා ගන්න බෑ. right?
අන්න ඒ වගේ ඒවා සේවා යෝජකට ඒක ණය මුදලක් දීලා තියෙනවා නම් ණය මුදලේ වාරික තියෙනවා. ඒවා අඩු කරගන්න පාරිතෝෂිතයෙන් බෑ. පාරිතෝෂිතයෙන් කරන්න පුළුවන් එකම අඩු කිරීම මේවා. මේවා අඩු කළා ඉතුරුව අනිවාර්යයෙන්ම සේවකයාට ලබා දිය යුතු වෙනවා. අපි එනම් සටහනක් දාගමු. සේවා යෝජකයෙකුට පහත සඳහන් දෑ සේවා යෝජකයෙකුට පහත සඳහන් දෑ සේවා යෝජකයෙකුට පහත සඳහන් දෑ පාරිතෝෂිත මුදලින් අඩු කළ හැක. පාරිතෝෂිත මුදලින් අඩු කර ගත හැක. පාරිතෝෂිත මුදලින් අඩු කර ගත හැක. ඒ යටතේ රෝමි ලක්කම් 1 ඒ යටතේ රෝමි ලක්කම් 1 ඒ යටතේ රෝමි ලක්කම් 1 සේවකයා මුදල් වංචාවක් කර තිබේ නම් සේවකයා මුදල් වංචාවක් කර තිබේ නම් දෙක සේවා යෝජකයාගේ අරමුදල් සේවා යෝජකයාගේ අරමුදල් වැරදි ලෙස භාවිතා කර තිබේ නම් අවභාවිතා කර තිබේ නම් සේවා යෝජකයාගේ අරමුදල් වැරදි ලෙස භාවිතා කර තිබේ නම් වැරදි ලෙස භාවිතා කර තිබේ නම් ඊළඟ එක සේවා යෝජකයාගේ දේපළවලට සේවා යෝජකයාගේ දේපළවලට සේවා යෝජකයාගේ දේපළවලට හිතා මතා හානි සිදු කර ඇතනම් සේවා යෝජකයාගේ දේපළවලට හිතා මතා හානි සිදු කර ඇතනම් ඊළඟ එක ඊළඟ එක සේවා යෝජකයාගේ වස්තුව හෝ දේපළ සේවා යෝජකයාගේ වස්තු හෝ දේපළ සේවා යෝජකයාගේ වස්තු හෝ දේපළ නැතිවීමට හේතු වන පරිදි ක්‍රියා කර ඇතනම් නැතිවීමට හේතු වන පරිදි ක්‍රියා කර ඇතනම් නැතිවීමට හේතු වන පරිදි ක්‍රියා කර ඇතනම් අලුච්ඡේදයකින් සේවකයෙකුගේ පාරිතෝෂිත මුදලින් සේවකයෙකුගේ පාරිතෝෂිත මුදලින්
සේවකයෙකුගේ පාරිතෝෂිත මුදලින් ඉහත දෑ අඩු කරගත හැකි වුවත් ඉහත දෑ අඩු කරගත හැකි වුවත් ඉහත දෑ අඩු කරගත හැකි වුවත් පහත සඳහන් දෑ අඩු කරගත නොහැක. පහත සඳහන් දෑ අඩු කරගත නොහැක. පහත සඳහන් දෑ අඩු කරගත නොහැක. රූල ඇතුළත රෝමි ලක්කම් 1 දාලා රූල ඇතුළත රෝමි ලක්කම් 1 දාලා ගෙවීමට ඉතිරි වී තිබෙන ණය වාරික මුදල් ගෙවීමට ඉතිරි වී තිබෙන ණය වාරික මුදල් ගෙවීමට ඉතිරි වී තිබෙන ණය වාරික මුදල් ඊළඟ එක වාරික මත ගෙවීමේ පදනම යටතේ වාරික යටතේ ගෙවීමේ පදනම යටතේ සේවා යෝජකගෙන් ලබාගෙන ඇති භාණ්ඩවල හිඟ වාරික සේවා යෝජකයාගෙන් ලබාගෙන ඇති භාණ්ඩවල සේවා යෝජකයාගෙන් ලබාගෙන ඇති භාණ්ඩවල හිඟ වාරික ඊළඟ එක වැටුප් අත්තිකාරම් මුදල් වැටුප් අත්තිකාරම් මුදල් වැටුප් අත්තිකාරම් මුදල් රයිට් පුතේ අපිට ඒ පනතටත් ප්‍රමාණවත් වෙනවා ඒ පනතටත් ප්‍රමාණවත් දැන් අපි ඊට පස්සේ බලමු දරුවෝ ඊට පස්සේ අපි බලමු දැන් මේ ඔය කම්කරු නීති යටතේ අපි කතා කරපු හතරවෙනි මාතෘකාව තමයි අනුමාතෘකාව තමයි 1983 අංක 12 දරන පාරිතෝෂිත ගෙවීමේ පනත මේ පනත යටතේ සාරාංශගත කළොත් මේ පනත පනවන්න අරමුණ දන්නවා ඊට පස්සේ අපි කිව්වා මේ පනත කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි කොටසෙන් වතු සේවකයන්ගේ පාරිතෝෂිතය පාලනය වෙනවා. දෙවෙනි කොටසෙන් අනිත් සේවක සේවිකාවන්ගේ පාරිතෝෂිතය ගෙවීම පාලනය වෙනවා. ඒ වගේම මේ පනතින් ආවරණය වන අය දන්නවා. මේ පනතින් ආවරණය නොවන අය දන්නවා. මේ පනත පිළිබඳ වැඩි විස්තර දන්නවා. පාරිතෝෂිතය ගෙවන ආකාරය දන්නවා. පාරිතෝෂිතය ගෙවන ආකාරය දන්නවා. ඊට පස්සේ පාරිතෝෂිතයෙන් කළ හැකි අඩු කිරීම දන්නවා. රයිට්. ඒ සියල්ලම අපි දන්නවා. දැන් පුතේ මෙන්න මේකත් අපි දැනගන්න ඕන. අපි හිතමු පාරිතෝෂිත හිමි පුජ්‍යලයක් මිය ගියහොත් ඔහුගේ පාරිතෝෂිතය අනුප්‍රාප්තිකයන්ට ලැබෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන පුතේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් XY කියන සේවා යෝජකයාගේ ගාව නිමල් වැඩ කරා අවුරුදු 30ක්. ඔය වැඩ කර ඉන්න අතරේ නිමල් මැරුණේ. දොර නිමල්ට පාරිතෝෂිතයේ හිමිකම් තියෙනවා. එහෙනම් ඒ නිමල්ගේ පාරිතෝෂිතය සේවා යෝජකයා දෙන්න ඕන. නිමල් මිය ගිහිල්ලා කෙටි කලක් ඇතුළත නිමල්ගේ උරුමකරුවන්ට කාලත්‍රයාට ඒක අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. එහෙනම් ඒ කැලලත් පොඩි සටහනක් දාගමු. පොඩි ඇතුළත පොයින්ට් එකක් වශයෙන් ගමු මෙහෙම. ඒ යටතේ පොඩ්ඩක් මෙහෙම ලියාගමු.
යම් සේවකයෙක් මිය ගියේ නම් යම් සේවකයෙක් මිය ගියේ නම් ඔහුට පාරිතෝෂිත හිමිකමක් පවතී නම් යම් සේවකයෙක් මිය ගියේ නම් ඔහුට පාරිතෝෂිත හිමිකමක් පවතී නම් ඔහුට පාරිතෝෂිත හිමිකමක් පවතී නම් ඔහුට පාරිතෝෂිත හිමිකමක් පවතී නම් සේවකයාගේ උරුමක් කරුවන්ට සේවකයාගේ උරුමක් කරුවන්ට එම පාරිතෝෂිත මුදල ලබා දිය යුතුය. එම පාරිතෝෂිත මුදල් ලබා දිය යුතුය. right. ඒ පනතට ඇති. දැන් අපි පුතේ කම්කරු නීති යටතේ අපි පනත් කීපයක් සාකච්ඡා කළා. කම්කරු නීති යටතේ අපි සාකච්ඡා කරපු පනත් අතර මුලින්ම සාකච්ඡා කරේ සාප්පු හා කාර්යාල සේවක පනත. දෙවනුවට අපි සාකච්ඡා කරේ අර්ථ සාධක අරමුදල් පනත. තුන්වෙනුවට අපි සාකච්ඡා කරේ සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් පනත. හතරවෙනුවට අපි සාකච්ඡා කරේ පාරිතෝෂිත ගෙවීමේ පනත. දැන් ඊට පස්සේ ඕගොල්ලෝගේ සිලබස් එකේ ඇතුළත් කරලා තියෙන තව පනතක්. ඒ තමයි සේවකයන්ගේ සේවය හමාර කිරීමේ පනත. එනම් මාතෘකාවක් වශයෙන් ලියාගමු දරුවෝ. මාතෘකාවක් වශයෙන් ලියාගමු 1971 මාතෘකාවක් වශයෙන් 1971 අංක 45 දරන 1971 අංක 45 දරන අංක 45 දරන අංක 45 දරන සේවය අවසන් කිරීමේ සේවය අවසන් කිරීමේ සේවය අවසන් කිරීමේ වරහන් ඇතුලේ විශේෂ විධිවිධාන විශේෂ විධිවිධාන සේවය අවසන් කිරීමේ වරහන් ඇතුලේ විශේෂ විධිවිධාන පනත විශේෂ විධිවිධාන පනත right දැන් අපි බලමු මේ 1971 අංක 45 දරන සේවා නියුක්තිකයින්ගේ සේවය හමාර කිරීමේ විශේෂ විධිවිධාන පනත පනවන්න අරමුණ මොකක්ද කියන එක අපි බලමු. මේ පනත පනවන්න අරමුණ කියන එක මොකක්ද කියන එක බලමු. පුතේ ඇත්තටම මේ පනත පනවන්න අරමුණ උනේ සේවකයන්ගේ සේවය ඉවත් කිරීම සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපාදන කම්කරු කොමසාරිස්වරයට ලබා දීමටත් සේවා යෝජකයන් විසින් සේවකයන්ගේ අසාධාරණ සේවා සමාප්තිය නතර කිරීමටත් සේවකයන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමත් යන අරමුණු ඇතුව තමයි මේ පනත පනවනු ලැබුවේ. right මේ පනත අතිශය වැදගත් සුවිශේෂ පනතක්. ඒකට හේතුව සාකච්ඡා කළොත් පුතේ මෙන්න මේකයි. දැන් ඕගොල්ලෝ දන්නවා මම පුතාලට සම්පූර්ණ ගිවිසුම් නීතිය මට උගන්වන්න බැරි වුණා. ඒ අතරේ තමයි අපි ගිවිසුම් නීතිය පටන් ගත්ත අතරතුරේදී තමයි මේ පෞගිය වකවානුවේ අවාසනාවන්ත සිද්ධිය වුණේ. දැන් ඔය ගිවිසුම් නීතියේ මම මූලික ලක්ෂණ බොහෝ පන්තිවලට විග්‍රහ කරලා තියෙනවා. ඔය ගිවිසුමක මූලික ලක්ෂණ මේකනේ පුතේ. දැන් ඔන්න
දැන් සරල උදාහරණයක් ගත්තොත් සේවකයයි සේවා යෝජකයයි අතර තියෙන ගිවිසුමක්. ඒ ගිවිසුම සේවා ගිවිසුමක්නේ contract of service එහෙම නැත්නම් contract of employment. අපි හිතමු මෙහෙම ඔන්න සරල උදාහරණයක් ගත්තොත් XY කියන සමාගමට XY කියන සමාගමට සුනිල් සේවය කරන්න බැඳුනා ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වශයෙන්. දැන් එතකොට XY කියන සේවා යෝජකයයි සුනිල් කියන සේවකයා අතර තියෙනවා පුතේ මොකක්ද? සේවා ගිවිසුමක් තියෙනවා. සේවා ගිවිසුමක් තියෙනවා. contract of service එකක්. නැත්නම් contract of employment එකක්. එතකොට මෙන්න මේ සේවා ගිවිසුමේ කොන්දේසි හා නියමයන් තියෙනවා. මේ සේවා ගිවිසුමේ කොන්දේසි හා නියමයන් තියෙනවා. දැන් මෙන්න මේ පනත පනවන්නේ ඉස්සෙල්ලා. 71 පනත පනවන්නේ ඉස්සෙල්ලා. මෙන්න මේ සේවා ගිවිසුමේ කොන්දේසි කඩ වුණායයි පවසා සේවා ගිවිසුමේ කොන්දේසි කඩ වුණායයි පවසා සේවා යෝජකයෙකුට අයිතියක් තියෙනවා ඕනම වෙලාවක සේවා ගිවිසුම අවසන් කරන්න. දැන් පුතාලා දන්නවා සාමාන්‍ය ගිවිසුම් නීතියේ උවත් පුතේ සාමාන්‍ය ගිවිසුම් නීතියේදී ගිවිසුමේ තියෙනවනේ වගන්ති. ඔය ගිවිසුමකට ඇතුළත් වෙන වගන්ති වලට කියනවා කොන්දේසි හා ප්‍රතිඥාභාර කියලා. ගිවිසුමේ ඇතුළත් වන වගන්ති අතර වැදගත් වගන්ති කොන්දේසි. සාමාන්‍ය වැදගත් වගන්ති ප්‍රතිඥාභාර. ගිවිසුමක කොන්දේසියක් කඩ කළොත් අගතියට පත්වෙච්ච පාර්ශවයට හිමිකමක් තියෙනවා ගිවිසුම ටර්මිනේට් කරන්න. ගිවිසුම අවලංගු කරන්න අයිතියක් තියෙනවා. අන්න ඒ වගේ සේවා ගිවිසුමේ තිබුණ කොන්දේසි හා නියමයන්. ඔය කොන්දේසි හා නියමයන් තියෙන වෙලාවකදී සේවා යෝජකට ඕන නම් පුළුවන් සේවා ගිවිසුමේ කොන්දේසියක් අඩුවායයි පවසා සේවකයාත් එක්ක ඇති කරගත්ත ගිවිසුම අවසන් කරන්න. එතකොට එහෙනම් මෙන්න මේ සේවා ගිවිසුම අවසන් කිරීමේ අභිමතානුසාරී බලය නිෂේධකාරී බලය තිබුණ කාලඟද සේවා යෝජකයා ගාව. දැන් මේ ශ්‍රමිකයා අවුරුදු ගාණක් වැඩ කළා ස්ථිර වෙච්ච ශ්‍රමිකයෙක්. එයාට දැන් රැකියාවේ සුරක්ෂිතභාවයක් තියෙනවා. එහෙම තිබුණත් සේවා යෝජකට ඕනම වෙලාවක පුළුවන් ගිවිසුමේ කොන්දේසියක් උල්ලංඝනය වූවායයි දක්වමින් සේවකයාගේ සේවය හමාර කරන්න. මේක සේවා යෝජකට තිබිච්ච අභිමතානුසාරී බලයක්. අර්ථනෝත්මතික බලයක්. මෙන්න මේ 1971 පනත පනවලා ඒ සේවා යෝජකට තිබිච්ච අභිමතානුසාරී බලය ඉවත් කරා. හිතුව වෙලාවකදී සේවකයෙක් සේවයෙන් ඉවත් කරන්න සේවා යෝජකට තිබූ බලය ඉවත් කළා. ඒ ඉවත් කිරීමේ බලය සම්බන්ධයෙන් නෛතික බලය සම්බන්ධයෙන් ප්‍රතිපාදන සම්බන්ධයෙන් බලතල දුන්න කාටද? කම්කරු කොමසාරිස්වරයාට. අන්න මේ පනත පනවන්නේ එක අරමුණක්. ඒ වගේම තමයි සේවා යෝජකට ඕන වෙලාවේ ශ්‍රමිකයන් ඉවත් කරන්න පුළුවන් වුණොත් රටේ මොකක් වෙනවද පුතේ? විරකියාව වැඩි වෙනවා. ඒ නිසා මේ පනතේ එක අරමුණක් තමයි විරකියාව අවම කිරීම. ඒ වගේම ශ්‍රමිකයාගේ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම. මෙන්න මේ අරමුණු ඇතුව තමයි 1971 අංක 45 දරන සේවකයන්ගේ සේවය හමාර කිරීමේ පනත පනවනු ලැබුවේ. හරිනේ? එහෙනම් තරු ලකුණක් දාලා ලියා ගන්න අරමුණ. අරමුණ. ඒ යටතේ
ඒ යටතේ සේවා යෝජකයාගේ තනි කැමැත්තට සේවා යෝජකයාගේ තනි කැමැත්තට සේවා යෝජකයාගේ තනි කැමැත්තට අසාධාරණ ලෙස සේවකයන්ගේ සේවය හමාර කිරීමට සේවා යෝජකයාගේ තනි කැමැත්තට අසාධාරණ ලෙස සේවකයන්ගේ සේවය හමාර කිරීමට සේවා යෝජකයාගේ තනි කැමැත්තට අසාධාරණ ලෙස සේවකයන්ගේ සේවය හමාර කිරීමට සේවා යෝජකයාට ඇති ඉඩකඩ සීමා කිරීම සේවා යෝජකයාට ඇති ඉඩකඩ සීමා කිරීම සේවා යෝජකයාට ඇති ඉඩකඩ සීමා කිරීම දෙක 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 කම්කරු කොමසාරිස්වරයා හට කම්කරු කොමසාරිස්වරයා හට කම්කරු කොමසාරිස්වරයා හට සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ බලය පවරමින් කම්කරු කොමසාරිස්වරයා හට සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ බලය පවරමින් කම්කරු කොමසාරිස් හට සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ බලය පවරමින් සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම කම්කරු කොමසාරිස්වරයාට සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ බලය පවරමින් සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම බලය පවරමින් සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම ඊළඟ එක බිරකියාව අවම කිරීම බිරකියාව අවම කිරීම බිරකියාව අවම කිරීම ඊළඟ එක අසාධාරණ හේතුන් මත හා අසාධාරණ හේතුන් මත හා අසාධාරණ හේතුන් මත හා විනයානුකූල නොවන පදනමක් මත විනයානුකූල නොවන පදනමක් මත විනයානුකූල නොවන පදනමක් මත සේවය අවසන් කරන ලද සේවකයන්ට සේවය අවසන් කරන ලද සේවකයන්ට
විනයානුකූල නොවන පදනමක් මත සේවය අවසන් කරන සේවකයන්ට අප්‍රමාදව සහන සැලසීමට right දැන් ඒතර පුතාලා දන්නෝ මේ පනත පනවන්න අරමුණ මොනවාද පුතේ මේ පනත පනවන්න ඉස්සෙල්ලා සේවා යෝජකයට පුළුවන්කම ලැබුණා තමන්ගේ තනි කැමැත්තට සේවකයෙක්ගේ සේවය ඕනම වෙලාවක අවසන් කරන්න right හැබැයි මේ පනත පනවලා කිව්වා එහෙම සේවා යෝජකයට තිබිච්ච බලය අහිමි කළා සේවකයන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධ බලතල කම්කරු කොමසාරිස්වරයට ලබා දීම මේ පනතේ කාර්මුණක් වුණා. දැන් ඕනෝන වෙලාවකට සේවකය යෝජකට සේවකයෝ සේවය නිවත් කරන්න බැරි නම් ඇත්තටම වීරකියාව අවම වීම වෙනවා. ඒ වගේම යම් සේවා යෝජකයෙක් යම් ශ්‍රමිකයෙක්ගේ සේවය අසාධාරණ ලෙස විනයානුකූල නොවන ආකාරයට සමාප්ත කළා තියෙනවා නම් අවසන් කළා තියෙනවා නම් අන්නේ ශ්‍රමිකයන්ට අප්‍රමාදීව සහන ලබා ගැනීමත් ලබා දීමත් මේ පනතේ අරමුණක්. දැන් අපි බලමු මේ පනතින් ආවරණය වෙන්නේ කවුරු කියලා. මේ පනතින් ආවරණය වන සේවක පන්ති මොනවද කියන එක අපි බලමු. ආවරණය වන සේවක පන්ති බලමු. පුතේ මේ පනත මේ පනතේ දක්වලා තියෙන්නේ මේ පනතින් ආවරණය වෙන්නේ උපලේඛනගත රැකියාවක නියුක්ත ශ්‍රමිකයන්ලු. මේ පනතින් ආවරණය වෙන්නේ කවුද? උපලේඛනගත රැකියාවක නියුක්ත ශ්‍රමිකයන්. දැන් ප්‍රශ්නේ කවුද මේ උපලේඛනගත රැකියාවල නියුක්ත ශ්‍රමිකයෝ කියන්නේ? දැන් පුතාලා ඉගෙන ගත්තනේ සාප්පුහා කාර්යාල පනත. අන්න ඒ පනත යටතේ වැඩ කරන හැම සේවකයෙක්ම උපලේඛනගත රැකියාවල නියුක්ත ශ්‍රමිකයෝ. එනම් පුතේ සාප්පුහා කාර්යාල පනතින් ආවරණය වන සියලුම සේවක සේවිකාවෝ මේ පනතින් ආවරණය වෙනවා. හරිනේ? මේ පනතින් ආවරණය වෙනවා. ඊළඟට මේ පනතින් ආවරණය වෙනවලු කවුද? කර්මාන්ත ශාලා පනතින් ආවරණය වන සේවක සේවිකාවෝ. කර්මාන්ත ශාලා පනතින් ආවරණය වන සියලුම සේවක සේවිකාවෝ ආවරණය වෙනවා. ඊට පස්සේ දක්වනවා පඩිපාලක සභා පනතින් පාලනය වන සියලුම සේවක සේවිකාවෝ මේ පනතින් ආවරණය වෙනවා. එනම් මතක තියාගන්න 1971 අංක 45 දරන සේවකයන්ගේ සේවය හමාර කිරීමේ විශේෂ විධිවිධාන පනතින් ආවරණය කළා තියෙන්නේ කවුද? උපලේඛනගත රැකියාවල නියුතු ශ්‍රමිකයන්. දොර උපලේඛනගත රැකියාවල නියුතු ශ්‍රමිකයන් ගණයට වැටෙන්නේ මොන පනත් වලින් පාලනය වන අයද? සාප්පුහා කාර්යාල පනතින් පාලනය වන සියලුම සේවක සේවිකාවන් අන්තර්ග්‍රහණය වෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලා පනතින් පාලනය වන සියලුම සේවක සේවිකාවෝ අන්තර්ග්‍රහණය වෙනවා. ඒ වගේම පඩිපාලක සභා පනතින් පාලනය වන සියලුම සේවක සේවිකාවෝ අන්තර්ග්‍රහණය වෙනවා. පුතේ මේ පඩිපාලක සභාව කියන්නේ මොකද්ද දරුවෝ? පඩිපාලක සභාව යනු කුමක්ද? මම මේ ඉස්සෙල්ලා පොඩ්ඩක් හරි සඳහන් කරලා තිබුණානේ. පුතේ පඩිපාලක සභාව කියලා කියන්නේ මේ පඩිපාලක සභා පනතින් තමයි සේවකයෙකුගේ අවම වැටුප තීරණය කරන්නේ. ඒ වගේම සේවකයෙකුගේ අතිකාල සේවා පැයකට ගෙවිය යුතු අවම වේතනය තීරණය කළා තියෙන්නේ මේ පඩිපාලක සභා පනතින්. දරුවෝ මේ වෙනකොට ලංකාවේ පඩිපාලක සභා තියෙනවා විශාල සංඛ්‍යාවක්. ලංකාවේ මේ වෙනකොට පඩිපාලක සභා විශාල සංඛ්‍යාවක් තියෙනවා. මට මතක විදියට පඩිපාලක සභා
43ක් විතර වගේ ලංකාවේ තියෙනවා. 43 වෙනි පඩිපාලක සභාව වශයෙන් නිර්ණය වුණේ ඔය මොන්ටිසෝරි ගුරුවරු සම්බන්ධයෙන් පඩිය නිර්ණය කරන්න. ඒ පඩිපාලක සභාව. රයිට්. ඔය ආකාරයට නිර්ණය වෙනවා. අපි එනම් දරුවෝ පොඩි බ්‍රේක් එකක් අරගෙන ඉතුරු ටික බලමු. රයිට්.